බුද්ධ ධර්මයේ එළවල් YouTube channel එක හා සම්බන්ධ වන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඒ වගේම දුවේ පුතේ, අදත් බුද්ධ ධර්මයේ එළවල් YouTube channel එකෙන් වගේ ඔයාලට පාඩමක් රැගෙන ආවා. අද පාඩමේ මාතෘකාව තමයි ගිය සතියේ කතා කරපු පිටකත්‍රයේ සැකම කියන පාඩමේ අනිත් කොටස් දෙක. එතකොට අපි ගිය සතියේ කතා කරා පිටකත්‍රයේ සැකස්ම කියන පාඩමේ සූත්‍ර පිටකය පිළිබඳව කතා කරලා අවසන් කරා. අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විනය පිටකයේ සැකස්ම සහ අභිධර්ම පිටකයේ සැකස්ම කියන මෙන්න මේ පාඩම් දෙක. එතකොට හොඳින් මතක තියාගන්න ඕනේ. අද පාඩමේ අපි ඔයාලට PDF ෆයිල් එකක් ලබා දෙනවා. ඉතින් මේ PDF ෆයිල් එක print එකක් අරගෙන අධ්‍යයනය කරන්න කියලා අපි යෝජනා කරනවා. ඉතින් channel එකේ description එකේ අපි දානවා link එකක් දානවා. එතනින් ඔයාලට මේ පාඩම download කරගන්න පුළුවන්. එහෙනම් අපි අද පාඩමට යමු. අද අපි කතා කරන්නේ එතකොට විනය පිටකය පිළිබඳව තමයි පළමුවෙන්ම කතා කරන්නේ. එතකොට විනය පිටකය ත්‍රිපිටකයේ පැරණිම පිටකය වෙයි. එතකොට අපි දන්නවා විනය පිටකය කියන්නේ ත්‍රිපිටකයේ තියෙන අනිත් පිටකත්‍ර දෙකට වැඩිය පැරණිම පිටකත්‍රය තමයි අපි ත්‍රිපිටකය කියලා හඳුන්වන්නේ. එතකොට පළමු ධර්ම සංගායනාවේදී ප්‍රථමයෙන්ම සංගායනා කරන ලද්දේ විනය පිටකය. ඔන්න පළමු ධර්ම සංගායනාවේදී පුතේ පළවෙනියෙන්ම සංගායනා කරලා දෙන විනය පිටකයයි. මේ අනුව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණී යන උබතෝ සංඝයාගේ ශික්ෂණය හා යහපැවැත්ම පිණිස ඇති ශික්ෂා ඇතුළත් ග්‍රන්ථ සමූහය විනය පිටකයේ ලෙස හැඳින්වෙනවා. එතකොට මේ විනය පිටකයේ ඇතුළත් වෙන්නේ භික්ෂු භික්ෂුණී යන උබතෝ සංඝයාගේ. උබතෝ කියන්නේ පුතේ දෙක කියන අර්ථය තමයි. අපි අර මේ උදාහරණ වශයෙන් ගන්න උභය විහාරාධිපති කියලා. එතකොට විහාරස්ථාන දෙකක විහාරාධිපතිත්වයේ දරනවා. එතකොට මෙතනත් පුතේ යන්නේ වගේම උබතෝ කියන්නේ මේ භික්ෂු භික්ෂුණී යන සංඝ කොටස් දෙකේ ශික්ෂණය හා යහපැවැත්ම පිණිස තමයි මේ විනය දේශනා කරලා තියෙන්නේ. නැත්නම් මේ විනය පිටකය හඳුන්වන්නේ භික්ෂු භික්ෂුණී කියන උබතෝ සංඝයාගේ ශික්ෂා ඇතුළත් නිසා තමයි විනය පිටකය කියලා හඳුන්වන්නේ. එතකොට විනය පිටකය ග්‍රන්ථ පහකි. එතකොට විනය පිටකයේ පුතේ ග්‍රන්ථ පහක් තියෙනවා. මුලදී එම පොත් වර්තමානයේ තිබෙන ආකාරයට සකස් වී නොතිබුණි. දැන් මුල් කාලයේ ගත්තන් පස්සේ වර්තමානයේ තියෙන ආකාරයටම මේ විනය පිටකයේ පුතේ තිබිලා නැහැලු. ඔන්න එම ග්‍රන්ථ ක්‍රමයෙන් විචාර වී ගිය බව පෙනේ. එතකොට පුතේ මේ ග්‍රන්ථ පසු කාලීන වෙද්දී ක්‍රමයෙන් අලුත් කරුණු එකතු වෙලා එතකොට මේ ග්‍රන්ථ විශාල වුණා කියලා ඔන්න සඳහන් කරනවා. පළමු සංගායනාවේදී සංග්‍රහ වී යත්තේ පරාජිකා පාළි, පාචිත්‍ය පාළි යන උබතෝ විභංගයේ පමණි. එතකොට පළවෙනි ධර්ම සංගායනාවේදී රචනා වෙලා තියෙන පරාජිකා පාළි, පාචිත්‍ය පාළි යන උබතෝ විභංගයේ පමණි. එතනත් උබතෝ විභංගය කියන්නේ පුතේ පොත් දෙක පමණි. එතකොට මෙතනින් මතක තබා ගන්න ඕනේ. එතකොට අපි පොත් පහක් තියෙනවා කියලා කතා කරා. එතකොට පළවෙනි ධර්ම සංගායනාවේදී රචනා වෙලා තියෙන පරාජිකා පාළිය සහ පාචිත්‍ය පාළිය පමණයි. පසුව අනතුරුව මහා වග්ගපාළිය, චුල්ල වග්ගපාළියත් රචනා වෙලා තිනවා. ඔන්න ඉස්සරෝම පරාජිකා පාළිය, පාචිත්‍ය පාළිය සංග්‍රහ වෙලා තිනවා. ඉන් අනතුරුව පුතේ මහා වග්ගපාළිය සහ චුල්ල වග්ගපාළිය තමයි රචනා වෙලා තියෙන්නේ. ඊටත් පසුව පරිවාර පාළිය රචනා විය. ඊටත් පසුව තමයි පරිවාර පාළිය රචනා වෙලා තියෙන්නේ. එතකොට මේ පොත් පහ රචනා වෙලා තියෙන පුතේ 3 කාණ්ඩයක් යටතේ. ඒ කියන්නේ මුලින්ම ඉස්සරෝම පරාජිකා පාළියත් පාචිත්‍ය පාළියත් රචනා වුණා. ඊට පස්සේ ඔන්න මහා වග්ග පාළියත් චුල්ල වග්ග පාළිය රචනා වුණා. ඊටත් පසුව ඔන්න පරිවාර පාළිය රචනා වෙලා තියෙනවා. කෙසේ වෙතත් මෙම ග්‍රන්ථ පහේම එකතුව විනය පිටකයේ ලෙස දැක්වෙනවා. ඔන්න කොහොම වුණත් මේ ග්‍රන්ථ පහේම එකතුව තමයි අපි විනය පිටකයේ ලෙස හඳුන්වන්නේ. දැන් බුදුන් ධර්මාන අවදියේ. එතකොට බුදුන් ධර්මාන අවදියේ කියන්නේ පුතේ බුදුහාමුදුරුවෝ වැඩ සිටි අවදියේ. මුල් අවුරුදු 20 තුල කිසිදු විනයක් දේශනා කොට නොමැත. එතකොට මුල් අවුරුදු 20 තුල බුදුහාමුදුරුවෝ කිසිදු ශික්ෂාපදයක් දේශනා කරලා තිබ්බේ නැහැ. නැත්නම් කිසිදු විනයක් දේශනා කරලා තිබ්බේ නැහැ. ඒකට හේතුව තමයි පුතේ ඒ කාලේ වැඩ සිටියපු භික්ෂුන් වහන්සේලා නැත්නම් ඒ තෙරුන් වහන්සේලාගේ ප්‍රධාන අරමුණ උනේ නිර්වාණාමී මාර්ගය තුල ගමන් කිරීම. එතකොට ඒ අයට මේ ශික්ෂා කියන එක අවශ්‍ය නැහැ. හැබැයි එම කාලේ ප්‍රාතිමෝක්ෂ ඒ කාලේ ඕවාද ප්‍රාතිමෝක්ෂ මෙතන වැරද්දක් තියෙනවා. එම කාලේ වාද කියලා විතරයි තියෙන පුතේ. ඒක අපි PDF එකේදී ඔයාලගේ හදලා තියෙනවා. මෙතනින් ඕනේ එම කාලේ
ඕවාද ප්‍රාතිමොක්ෂය පමණක් තිබී ඇත. එතකොට ඕවාදය කියන අවවාද පමණක් දවස් 15කට එක වතාවක් මේ අවවාද දීලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට. එතකොට ආසවට්ටහනීය ධර්මකාරණා 15 සමග විනය දේශනා කොට ඇත. අන්න ආසවට්ටහනීය ධර්මකාරණා 15 සමග බුදුහාමුදුරුවෝ විනය දේශනා කරලා තියෙනවා. ඉතින් අපි මෙතනදී පුතේ වැඩිපුරම මේ ආසවට්ටහනීය ධර්මකාරණා පිළිබඳව හෝ ඊට පස්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන්නේ විනය පිළිබඳව විනය දේශනා කිරීම පිළිබඳව අපි වැඩිදුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට තව පාඩමක් තියෙනවා පුතේ ශික්ෂාපද හා විනය පැනවීම කියලා පාඩමක් තියෙනවා. ඒකෙදි සියලු කරුණු මීට වැඩිය ගැඹුරෙන් අපි අධ්‍යයනය කරනවා. ඒ නිසා මෙතන සරල විදිහට තමයි අපි මේ කාරණා ටික කියලා දෙන්නේ. එතකොට ආසවට්ටහනීය ධර්මකාරණා කියන පුතේ රත්ඤ්ඤු මහන්තතා. ඒ කියන පුතේ ශාසනය ආරම්භ වී දිගු කලක් ගත වීම. ඒ වගේම සංඝයා සංඛ්‍යාත්මක වැඩිවීම, සංඝයාට ලැබෙන ලාභ සත්කාර වැඩිවීම, සංඝයා බහුශ්‍රృతභාවයෙන් මහත් බවට පත්වීම කියන මෙන්න මේ ආසවට්ටහනීය ධර්මකාරණා 15 සමග බුදුහාමුදුරුවෝ විනය දේශනා කරා කියලා ඔන්න පුතේ සඳහන් වෙනවා. එතකොට මේ කාරණය හොඳින් මතක තබා ගන්න ඕනේ විනය පිටකය පිළිබඳව අධ්‍යයනය කරද්දී. මේ අනුව ආසවට්ටහනීය ධර්ම කරුණු 15 පසුව විනය ශික්ෂණයක් පනවා ඇත. විනය නීති ආරක්ෂා කිරීම භික්ෂු භික්ෂුණී දෙපිරිසටම නියම කරන ලදී. එතකොට ආසවට්ටහනීය ධර්ම කාරණා 15 සමග බුදුහාමුදුරුවෝ විනය දේශනා කරා. ඊට පස්සේ මේ විනය නීති ආරක්ෂා කිරීම භික්ෂු භික්ෂුණී දෙපිරිසටම නියම කරා බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සඳහා විනය නීති 227ද භික්ෂුණීන් සඳහා විනය නීති 311ද පනවා ඇත. එම ශික්ෂා නම් පාරාජිකා. එතකොට භික්ෂූන් සඳහා පාරාජිකා 4යි, සංඝාදිශේෂ 13යි, අනියත 2යි, නිස්සග්ගය 30යි, පාචිත්‍ය 92යි, පටිදේශනීය 4යි, සේකියා 75යි, අධිකරණ සමත 7ත් සමග තමයි 227 උනේ. එතකොට අධිකරණ සමත 7යි. මෙන්න මේ ඔක්කොම සමස්ත එකතු එතකොට 227යි. ඊට පස්සේ භික්ෂුණීන් සඳහා පාරාජිකා 8යි. එතනත් පොඩි වැරද්දක් තියෙනවා. මේ මෙතන 8යි 8යි කියලා දෙකක් තියෙනවා පුතේ. මේ පැත්තේ 8 කියන එක තමයි එන්නේ. මෙතන ඒක අයින් වෙන්න ඕනේ. පාරාජික 8යි, සංඝාදිශේෂ 17යි, අනියත දේශනා කරලා නැහැ. භික්ෂුණීන් වහන්සේලා සඳහා නිස්සග්ගිය 30යි, පාචිත්‍ය 166යි, පටිදේශනීය 8යි, සේකියා 75යි, අධිකරණ සමත 7යි. එතකොට සමස්තය 311යි. ඔන්න ඔය ආකාරයට තමයි භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සඳහා ශික්ෂා දේශනා කරලා තියෙන්නේ. මේ අනුව විනය පිටකයේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. දැන් හොඳට මතක තියාගන්න ඕනේ අපි කතා කරා ඉස්සර විනය පිටකයේ ග්‍රන්ථ 5ක් ප්‍රධාන ග්‍රන්ථ 5ක් තියෙනවා. හැබැයි විනය පිටකයේ ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා. එතකොට මේ කොටස් 3ට තමයි මේ පොත් 5 අයිති වෙන්නේ. දැන් ඔන්න අපි සාකච්ඡා කරලා බලමු. ඊළඟට විනය පිටකයේ තියෙන මේ ප්‍රධාන බෙදීම් පිළිබඳව අපි සාකච්ඡා කරලා බලමු. එතකොට අපි දැන් සාකච්ඡා කරා. එතකොට විනය පිටකයේ ප්‍රධාන වශයෙන් කොටස් 3ක් බෙදෙනවා කියලා. එතකොට ඒ කොටස් 3 තමයි උබතෝ විභංගය, කන්දක විභංගය, පරිවාර විභංග කියන මෙන්න මේ විදිහට තමයි ප්‍රධාන වශයෙන් කොටස් 3ක් බෙදෙන්නේ. එතකොට විනය පිටකයේ ප්‍රධාන පොත් 5 වන්නේ අන්න අපි ඉස්සරලා සඳහන් කරා පොත් 5 පාරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහවග්ග පාළි, චුල්ලවග්ග පාළි, පරිවාර පාළි කියන මෙන්න මේ විදිහට පොත් 5ක් බෙදලා තිනවා. එතකොට ඊට පස්සේ පුතේ පාරාජිකා පාළියත් පාචිත්‍ය පාළියත් මෙම කෘති දෙක විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනෙන් උපතෝ විභංගයට අයිති වේ. අන්න එහෙනම් විනය පිටකයේ තියෙන පොත් පහෙන් පුතේ පළවෙනි පොත් දෙක අයිති වෙනවා උපතෝ විභංගය. කියන්නේ විනය පිටකයේ ප්‍රධාන බෙදීම් වලින් පළවෙනියට තියෙන උපතෝ විභංගයට අයිති වෙනවා. එම උපතෝ විභංගය නම් භික්ෂු විභංගය හා භික්ෂුණී විභංගයයි. මෙහි භික්ෂූන්ට අදාළ ශික්ෂා 227ද භික්ෂුණීන්ට අදාළ ශික්ෂා 11ද පිළිබඳව හා එම ශික්ෂාවල බෙදීම්ද දැක්වේ. අන්න එතකොට පාරාජිකා පාළි සහ පාචිත්‍ය පාළි ඇතුළත් වෙන්නේ විනය පිටකයේ ප්‍රධාන බෙදීමක් වෙන උපතෝ විභංගය. ඒ කියන්නේ පළවෙනි විභංගයටයි මේක අයිති වෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන භික්ෂු භික්ෂුණී සඳහා දේශනා කරපු ශික්ෂා පිළිබඳව සහ ශික්ෂා බෙදීම් පිළිබඳව තමයි මේ කෘති දෙකෙන් අධ්‍යයනය කරන්න පුළුවන්නේ.
ඊළඟට චුල්ලවග්ග පාළිය සහ මහා වග්ග පාළිය. මෙම කෘති දෙක විනය පිටකයේ ප්‍රධාන බෙදීමක් වූ කොටස් තුනෙන් දෙවෙනි කොටස තමයි අයිති වෙන්නේ. එනම් කන්දක විභංගයට. එතකොට චුල්ලවග්ග පාළිය හා මහා වග්ග පාළිය. එතකොට චුල්ලවග්ග පාළියේ කන්දක 12ක් ඇතුළත් වෙනවලු. ඔන්න එතකොට අපි කන්දක 12 දාලා දෙනවා. කම්ම කන්දකය, පරිවාසික කන්දකය, සමුච්චයක් කන්දකය, සමතක් කන්දකය, කුද්දකවත්තු කන්දකය කියලා පුතේ. ඔහොම දිගටම අපි කන්දක පිළිබඳව චුල්ලවග්ග පාළිය සහ මහවග්ග පාළිය චුල්ලවග්ග පාළියට අදාළ ඒ කන්දක 12 පිළිබඳව අපි සඳහන් කරලා තියෙනවා. මහා වග්ග පාළියේ එතකොට කන්දක 10ක් තියෙනවා. ඒ තමයි මහා කියලා එක කන්දකයක් තියෙනවා පුතේ. ඊට පස්සේ උපෝසතක් කන්දකය, ඊට පස්සේ වස්සූපනායක කන්දකය, පවාරණක් කන්දකය කියලා ওই විදිහට පුතේ කම්ම, බේසජ්ජ, කටින, චීවර කියලා ඕන විදිහට පුතේ බෙදීම් 10ක් තියෙනවා. ඊට පස්සේ පරිවාර පාළිය. මේ කෘතියේ විනය පිටකයේ ප්‍රධාන බෙදීම් තුනෙන් තුන්වැන්නෝ පරිවාර විභංගයට තමයි පුතේ මේ පරිවාර පාළිය අයිති වෙන්නේ. එතකොට මේකේ අපිට දකින්න පුළුවන් පරිවාර 16ක් මේ පරිවාර පාළිය අපිට දකින්න පුළුවන්. එතකොට මේ අභිධර්ම පිටකයේ සැකස්ම පිළිබඳව පුතේ අපි සාකච්ඡා කරද්දී අභිධර්ම පිටකයේ පිළිබඳව සාකච්ඡා කරද්දී අභිධර්ම පිටකය මොකද්ද? ඒ වගේම අභිධර්මයේ පිටකයේ කොයි විදිහට බෙදීම් වෙලා තියෙන්නේ? ප්‍රධාන බෙදීම් කීයක් තියෙනවද? ඊට පස්සේ ඒ ප්‍රධාන බෙදීම් අතර අපි දැන් ගත්තොත් අභිධර්ම පිටකයේ පොත් 7ක් තියෙනවා නේ. ග්‍රන්ථ 7ක් තියෙනවා. එතකොට ඒ ග්‍රන්ථ 7 දල වශයෙන් මොනවද සඳහන් වෙන්නේ කියන කාරණා පිළිබඳව අධ්‍යයනය කරොත් හොඳටම ප්‍රමාණ කියලා අපි මේ අවස්ථාව තුළදී සඳහන් කරනවා. ඉතින් ඒ කාරණය ඔබ අනිවාර්යෙන් සිහිය තබා ගන්න. තේරවාදී සම්ප්‍රදාය තුළ අභිධර්මයට හිමිවන්නේ ගෞරවනීය තැනක්. ඔන්න එතකොට තේරවාදී සම්ප්‍රදාය තුළ නැත්තම් තේරවාදී බුදුදහම තුළ පුතේ ඔන්න අභිධර්ම පිටකයට හිමිවන්නේ ගෞරවනීය තැනක්. ධර්මයේ ගැඹුරුම කොටස් තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව විද්වතුන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. එසේම මෙම අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරන පිරිසක් දෙවෙයි. අන්න ඒක තමයි වැදගත්ම කාරණේ. දැන් සූත්‍ර පිටකය හෝ විනය පිටකය ප්‍රතික්ෂේප කරන පිරිසක් නැහැ. හැබැයි අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරන පිරිසක් ඉන්නවා. කොහොම වුණත් අභිධර්ම පිටකය පිළිබඳව වටිනා අදහසක් විනය පිටකයේ අටුවාව වන අටුවාවක් කියලා තියෙන මෙතන අකුරක් වැරදි. අටුවාව වන සමන්ත පාසාදිකාවේ දැක්වේ. යායත්ත බුද්ධිමන්තෝ සලක්කනා පූජිතා පරිච්චින්න වුත්තාදිකාච ධම්මා අභිධම්මෝ තේන අක්ඛාතෝ කියලා ඔන්න සමන්තපාසාදිකාවේ සමන්තපාසාදිකාවේ දක්වලා තියෙනවා. එතකොට වෘද්ධිමත්වෝද ස්වලක්ෂණෝද පූජිතෝද පරිච්චින්නෝද උත්තාදිකෝද ධර්මයේ ඇති නිසා අභිධර්මයයි කියලාද ඔන්න අභිධර්මයේ වැදගත්කම තමයි එතනදී සඳහන් කරන්නේ. එතකොට අභිධර්මයේ පුතේ කොටස් කීයක් තියෙනවද කියලා අපි බලමු. එතකොට ධම්මසංගණීපකරණය, විභංගපකරණය, පුද්ගල පඤ්ඤාත්තිපකරණය, ධාතු කතාපකරණය, කතාවත්තුපකරණය, යමකපකරණය, ප ဋ ාණපකරණය ලෙස පුතේ ප්‍රකරණ ග්‍රන්ථ 7කින් මේ අභිධර්මය සමන්විත වෙලා තියෙනවා. එතකොට මෙම ප්‍රකරණ 7 පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අභිධර්ම පිටකයේ සැකැස්ම මැනවින් අධ්‍යයනය කළ හැක. ඕන අභිධර්ම පිටකයේ සැකැස්ම අධ්‍යයනය කරන්නයි අපි දැන් මේ හදන්නේ මේ ප්‍රකරණ 7 පිළිබඳව. එතකොට ධම්මසංගණී ප්‍රකරණය. ප්‍රකරණ ග්‍රන්ථ 7න් පළමු වෙන්න ධම්මසංගණී ප්‍රකරණයයි. ඔන්න ප්‍රකරණ ග්‍රන්ථ 7න් පළමු වෙන්න ධම්මසංගණී ප්‍රකරණයයි. මෙහි අභිධම්ම මාතිකා, සුත්තන්ත මාතිකා ආදී ලෙස ධර්මකාරණා විග්‍රහ වන අතර පංචස්කන්ධයට චිත්තාංග නම් වූ නාම ධර්මද භූත රූපද උපාදාය රූපද විස්තර වේ. මෙම ධර්ම කරුණු සංඛ්‍යා ලේඛනයක් බඳු ආකාරයෙන් බෙදා දක්වා ඇත. මෙහි කාණ්ඩ 4කි. එතකොට ධම්මසංගණී ප්‍රකරණය අභිධර්මයේ ප්‍රකරණ ග්‍රන්ථ 7න් පළමු වෙන්නේ. එතකොට මේකේ අභිධම්ම මාතිකා, සුත්තන්ත මාතිකා ආදී ලෙස ධර්ම කාරණා විග්‍රහ වෙනවා. එතකොට ඒ අතර පංචස්කන්ධයට චිත්තාංග නම් නාම ධර්මද භූත රූපද උපාදාය රූපද විස්තර වෙනවා. මෙම ධර්ම කරුණු සංඛ්‍යා ලේඛනයක් බඳු ආකාරයෙන් බෙදා දක්වා ඇත. මෙහි කාණ්ඩ 4කි. ඔන්න මේ ධම්මසංගණී ප්‍රකරණය. එතකොට ප්‍රධාන කාණ්ඩ 4ක් තියෙනවා. චිත්තුප්පාද කාණ්ඩ,
මෙම කාණ්ඩය තුළ චුත්ත චෛතසික ධර්ම පිළිබඳ කුසල අව්‍යක් වශයෙන් සලකා බලමින් ඒවායේ පහළ වීම පිළිබඳව සාකච්ඡා කරනවලු. ඊට පස්සේ රූප කාණ්ඩය තුළ භෞතික රූප පිළිබඳව සාකච්ඡා කරයි. මෙහි රූප කලාප 28ක් දක්වා තියෙනවා. ඊට පස්සේ නික්කේප කාණ්ඩය තුළ ඒ මාතෘකාවන් අතරින් එක් පදයෙන් කළ යුතු ධර්ම සංඛ්‍යා මෙතකයි වෙන් කර දැක්වීම සිදු කරලා තියෙනවා. ඊළඟට අට කතා කාණ්ඩය. මෙම කාණ්ඩය අතිරේක සංග්‍රහයකි. මෙහි කුසල අකුසල යන කුමක්ද ආදී වශයෙන් ප්‍රශ්න විමසා අර්ථ පැහැදිලි කිරීම කරලා තියෙනවා. එතකොට ඔන්න අපි ධම්ම සංගණීපකරණය තුළ කොටස් පළමුව කොටස් පිළිබඳව අපි නැත්තම් ඒ ධම්ම සංගණීපකරණය ප්‍රධාන කොටස් 4 පිළිබඳව කාණ්ඩ 4 පිළිබඳව අපි සාකච්ඡා කරා. එතකොට ඊළඟට තියෙන අපිට විභංග ප්‍රකරණය. විභංග ප්‍රකරණය තුල ධර්ම කොටස් වෙන්කොට දක්වා ඇත. එම නිසා මෙම ප්‍රකරණයට විභංග යන නාමය යොදා ඇත. මෙහි විභංග 18කි. ඒ මෙසේය. කන්දක ආයතන ධාතු සත්‍ය ඉන්ද්‍රිය පත්‍යාකාර කියලා ඔන්න අපි විභංග 18 මේ වගුව තුල දක්වලා තිනවා. ඉතින් දුවල පුතාලට ස්වාමින් වහන්සේලාට ඒ වගුව තුලින් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන ධාතු කතා ප්‍රකරණය. එතකොට ස්කන්ධ ආයතන ධාතුන්ගේ විවිධ බෙදා දැක්වීම ඇති නිසා මේට ධාතු කතා යන නම යොදා ඇත. මෙය උද්දේශ හා නිर्देश වශයෙන් දෙආකාර වේ. උද්දේශය anu කතාවයි නිर्देश anu විස්තර කිරීමයි. මෙහි මාතිකා පහකි. ණය මාතිකා, අභ්‍යන්තර මාතිකා, ණයමුක මාතිකා කියලා ඔන්න මාතිකා පහක් පිළිබඳව මෙම ධාතු කතා ප්‍රකරණය තුළ ඔන්න දක්වලා තියෙනවා. ඊළඟට පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය තුල අන්තර්ගත වෙන්නේ බුද්ධ දේශනාවෙන් දැක්වෙන විවිධ පුද්ගල නාම. උදාහරණ ලෙස උන් අපිට මිනිසා, ස්ත්‍රිය, දෙවියා යන විවහාර නම් මේකේ දක්වලා තියෙනවා. එම විවරණ සහිත විග්‍රහ පුද්ගල පඤ්ඤාති නම් මෙහි ප්‍රධාන කොටස් 6කි. කන්දක පඤ්ඤාති, ආයතන පඤ්ඤාති, ධාතු පඤ්ඤාති, සච්ච පඤ්ඤාති කියලා ඔය විදිහේ පුතේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද 6ක් මේ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය තුල අපිට දකින්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ කතාවත්තු ප්‍රකරණය. මෙම ප්‍රකරණය 3 වන ධර්ම සංගායනාව අවස්ථාවේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ විසින් පරවාද මත 500ක් ඛණ්ඩනය කිරීම සඳහා ඒ වගේම සකවාද මත 500ක් උද්දීපනය කිරීම සඳහා මේ කතාවත් උපකරණය රචනා කරලා තියෙනවා. එතකොට කතාවත් උපකරණය රචනා කරලා තියෙන්නේ පරවාද මත 500ක් ඛණ්ඩනය කරමින් සකවාද මත, ඒ කියන්නේ වැරදි මත 500ක් ඛණ්ඩනය කරලා ඊට පස්සේ නිවැරදි මත 500ක් ගොඩනගලා තියෙනවා. අන්න ඒ සඳහා තමයි මේ කතාවත් උපකරණය උන්වහන්සේ විසින් මොග්ගලී පුත්තිස්ස තෙරුන් වහන්සේ විසින් රචනා කරලා තියෙන්නේ. ඊට පස්සේ යමක ප්‍රකරණය. යමක ප්‍රකරණය ධර්ම කොට්ටාස යුගල වශයෙන් යෙදී තිබේ. එතකොට අපි දැන් අර ධම්මපදයේ යමක වර්ගය කියලා කියනවනේ. ඒ යමක වර්ගය කියන්නේ දෙක තියෙන නිසානේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මනෝපුබ්බංගම කියන එකේ දෙකක් තියෙනවා. ඊට පස්සේ අන්න ඒ විදිහට ගාථා දෙක තියෙන. අන්න ඒ නිසා අපි ඒකට කියනවා යමක වර්ගය කියලා. එතකොට මෙතන යමක ප්‍රකරණය කියන්නේ මේකෙත් කොටස් දෙක වශයෙන් කොටස් දෙක තියෙනවලු. එතකොට මූල යමක, කන්ද යමක, ආයතන යමක, ධාතු යමක කියලා කොටස් 10ක් මේකේ බෙදිලා තියෙනවා. යමක 10ක් බෙදිලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ප ဋ ාහන ප්‍රකරණය, අවසාන ප්‍රකරණය. එතකොට ප ဋ ාහන ප්‍රකරණය අනුව අභිධර්ම පිටකයේ ප්‍රකරණ ග්‍රන්ථ අතර විශාලම ග්‍රන්ථය වේ. එසේම මෙහි අනෙක් සෑම ප්‍රකරණයකම සංශ්ලේෂණයක් නැත්නම් කෙටි සටහනක් ඇතුළත් වෙනවලු. එතකොට අනිත් සෑම ප්‍රකරණ ග්‍රන්ථයකම කෙටි සටහනක් මේක ඇතුළත් වෙනවා. මෙහි ප්‍රධාන ලෙස භවය හා නිවන පිළිබඳව ධර්ම විස්තරයක් ඇත. මෙහි ප්‍රත්‍ය 24කි. නැත්නම් අපි කියනවා පච්චය 24ක කියලා. හේතු පච්චය, ආරම්භන පච්චය, අධිපති පච්චය, ඊට පස්සේ අනන්තර පච්චය, ඕන් ඔය ආදි වශයෙන් පච්ච ප්‍රත්‍ය 24ක් පිළිබඳව මෙම අභිධර්ම පිටකයේ අවසානම ප්‍රකරණය වෙන ප ဋ ාහන ප්‍රකරණය තුල සඳහන් වෙනවලු. මේ අනුව සමස්තයක් ලෙස ගත් කල චිත්ත, චෛසික, රූප, නිබ්බාන යන සතර පරමාර්ථ පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අභිධර්ම පිටකයේ විස්තර කෙරෙයි කියලා ඔන්න සඳහන් වෙනවා. එතකොට පුතේ අපි එහෙනම් අද
විනය පිටකය පිළිබඳවත් කතා කරා. ඒ වගේම අභිධර්ම පිටකය පිළිබඳවත් කතා කරා. එතකොට අපි මෙතනදී වැදගත්ම කියන කාරණය තමයි අපි මේ පිළිබඳව වැඩි අද සාකච්ඡා කරලා ඒ කියන්නේ වැඩි විස්තර කරන්න කියන ඒකට ප්‍රධානම හේතුව තමයි පුතේ මේ අභිධර්මයේ සැකස්ම පිළිබඳව ඔයාලගෙන් ප්‍රශ්නයක් අහද්දී අභිධර්ම පිටකේ නම් අභිධර්ම පිටකය කියන්නේ මොකක්ද? ඊට පස්සේ අභිධර්ම පිටකේ කොයි ආකාරයකට බෙදිලා තියෙන්නේ? ඊට පස්සේ ප්‍රධාන බෙදීම් වන අපි දැන් කියමු ධම්මසංගණීපකරණය කියන්නේ මොකක්ද? ඊට පස්සේ අන්න ඒ වගේ පොඩි කාරණා ටිකක් තමයි ඔයාලගෙන් විභාගයට අහුවොත් අහන්නේ. එතකොට දැන් අපි දැක්ක පහුගිය අවුරුද්දකත් මේ පිටකත්‍රයේ පාඩමෙන් මේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඉතින් එතකොට අභිධර්ම පිටකයේ පිළිබඳව ලකුණු 12ක ප්‍රශ්නයක් අහලා තිබ්බා. එතකොට අභිධර්ම පිටකය කියන්නේ මොකක්ද? අභිධර්ම පිටකයේ බෙදීම් කොහොමද? ධම්මසංගණීපකරණය කියන්නේ මොකක්ද? දාල වශයෙන් දැන් උත්තරේ මම කිව්වොත් එහෙම එතකොට ප්‍රකරණ ගාන්ත 7න් පළමු වෙන්න ධම්මසංගණීපකරණයයි. මෙහි අභිධම්ම මාතිකා සුත්ත මාතිකා ආදී ලෙස ධර්මකාරණා විග්‍රහ වෙලා තියෙනවා. එසේම මේක පංචස්කන්ධයට චිත්තාංග නම් වූ නාම ධර්මද භූත රූපද උපාදාය රූපද විස්තර කරනවා. ඒසේම මේ ප්‍රධාන වශයෙන් කොටස් 4ක් කියලා දාලා චිත්තුප්පාද කාණ්ඩ, රූප කාණ්ඩ, නික්කේප කාණ්ඩ, ඊට පස්සේ අට කතා කාණ්ඩ කියලා අන්න ඒ විදිහට නිකන් දල සටහනක් තිබ්බනම් ඇති මේ පිළිබඳව. එතකොට විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම විභංගපකරණයේ එතකොට විභංග 18ක් තියෙනවා. එතකොට ඒ 18ම මතක තියාගන්න අමාරුයි. එතකොට හැබැයි මේක ලියද්දී විභංගපකරණයේ තුල ධර්ම කොටස් වෙන කොට දක්වා ඇත. අන්න ඒ නිසා මේකට විභංග කියලා හඳුන්වනවා. ඒ වගේ මේකේ තියෙන විභංග 18යි කන්ද ආයතන ධාතු කියලා මේ ඔන්න ආදි වශයෙන් විභංග 18ක් තියෙනවා කියලා ඔයාලා ලියලා තිබ්බනම් ඇති. ඉතින් අන්න ඒ නිසා මේ පාඩමත් හොඳින් අධ්‍යයනය කරන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. අන්න ඒ නිසාම තමයි අපි අද ඔබට PDF ෆයිල් එකක් ලබා දුන්න මේ පාඩම අධ්‍යයනය කරන්නත්. ඉතින් අපේ channel එකේ description එක හරහා ඒ link එක අපි දාලා තියෙනවා. එතකොට ඒ link එකෙන් ඔයාලට මේක download කරගෙන print එකක් අරගෙන ඔයාලට වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙනම් අද දිනේ තුලත් YouTube channel එක හා සම්බන්ධ වුණු සියලු දෙනාටම ස්තුතියි. එතකොට අවසාන වශයෙන් කියන්න පුතේ විනය පිටකේ නම් විනය පිටකය කියන්නේ මොකද්ද? විනය පිටකයේ ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? විනය පිටකයේ ග්‍රන්ථ කීයක් තියෙනවද? ඒ ග්‍රන්ථ ඇතුලේ සඳහන් වෙන මොනවද කියලා දාලා අදහසක්. ඒ වගේම අභිධර්ම පිටකය කියන්නේ මොකක්ද? අභිධර්ම පිටකයේ ප්‍රධාන ප්‍රකරණ ග්‍රන්ථ කීයක් තියෙනවද? ඒ ප්‍රකරණ ග්‍රන්ථවල ඇතුළත් වෙන දාලා සටහනක්. සාමාන්‍ය සටහනක් තමයි ඔයාලා අධ්‍යයනය කරන්න ඕනේ සහ මේකම දැනට මේක අධ්‍යයනය කරාට කමන්නේ. හැබැයි විභාගයට ඒ වගේ ප්‍රශ්නයක් අහුවොත් එහෙම මේ පිටකතරෙන් ප්‍රශ්නයක් අහුවොත් ඒ විදිහට තමයි ඔයාලගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් සියලු දෙනාටම යෝජනා කරනවා මේ පාඩම අධ්‍යයනය කරන්න කියලා.